සම්මා සම්බුදු සරණයි පින්වන්ත හැම දිනාටම හැමෝම අද දවසෙත් ඒක රාසි වෙලා ඉන්නේ අපේ ජයමග ධර්ම දේශනාවත් සමඟ හැමදාමත් කතා කරනවා වගේ ගත කරන මේ ජීවිතය සාර්ථක කරගෙන ඉතා සාර්ථක කරගන්නටත් ඒ වගේම ලෝකෝත්‍ර වසයෙන් ජයග්‍රහණ ලබා ගන්නටත් අවශ්‍ය කරන ධර්ම කරුණු තමයි අපි අපේ ජයමග ධර්ම දේශනාව තුළින් හැමදාමත් සාකච්ඡා කරන්නේ. ඒ සඳහා තියෙන වටිනම කාරණා බොහෝමයක් කතා කරන අතරතුර වටින කාරණා අතර ඉතා වටින කාරණාවක් විදිහට අපිට දැනෙන ප්‍රත්‍යවේක්ෂාවට ඉතාම සුදුසු නිබන්ධව ප්‍රත්‍යවේක්ෂාව සිද්ධ කරගත හැකිව තියෙන උතුම්ම කාරණා අතර තියෙන කරණීයමෙත්ත සූත්‍රය පිළිබඳව අපි සාකච්ඡා කරා. මං හිතනවා දැන් දිනපතා කරණීයමෙත්ත සූත්‍රය සජ්ජායනා කරනවා ඇති කියලා තමන්ගේ මේ ජීවිතය සාර්ථක කරගන්න දිනපතාම අර්ථාන්විතව අර්ථ සංවේදීව ඒ වගේම ධර්ම සංවේදීව තමන් මේ සූත්‍ර සජ්ජායනාව සිද්ධ කරන ඇති දවසකට එක වතාවක් හරියට ප්‍රත්‍යවේක්ෂාවක් සිද්ධ වෙන ආකාරයට ඵල නෙලා ගණ්ඩෝ නෑ පින්නත්න මොන පලද ලැබිලා තියෙන ධර්මයේ ඵල නෙලා ගණ්ඩෝනෑ ඵල නෙලාගත්තොත් තමයි ඒ අයට පුළුවන්කම තියෙන්නේ ධර්මය තුළින් අවශ්‍ය කරන ප්‍රයෝජනය ලබාගන්තොත් තමයි ඇත්තටම පල නෙලා ගත්තොත් තමයි ඒකේ ඉතින් ප්‍රයෝජනයක් තියෙන්නේ. අපි හිතමුකෝ උපතින් හම්බෙලා තියෙනවා කාට හරි උත්පත්ති කාරණාවකින් පිනකින් ඉඩමක් හරි ගයක් හරි. ඉති මුළු ජීවිත කාලෙම මෙයාට මේක පාවිච්චි කරන්න හම්බෙන්නේ නැහැ. මේ ඉඩම කිසිම දේකට පාවිච්චි කරන්න හම්බෙන්නේ නෑ. ඒ කියන්නේ ඒ ඉඩමෙන් ලබාගත හැකිව තිබූ පල නෙලාගන්ට ලැබෙන්න ඒනම් ඉඩමෙන් වැඩක්ද. කෙනෙකුට ඒ වගේ ලාභයක් ලැබිල තින උත්පත්තියෙන් අප හිතමකෝ කාගෙන් හරි තමන්ට ලැබිල තිනවා අම්මගෙන් තාත්තගෙන් කෙනෙකුට ඉඩමක් ලැබෙනවා. ලැබුණ හම එයාට ඒකේ ඒක බුක්ති විදින්ට තරම් කාලයක් එන්න එක මඟ හැරෙනවා. ඉති ඉඩමින් වැඩත්ත එනම් ඒකෙන් ලබාගත හැකි පල නෙලාගණ්ඩ ලැබෙන්නේ නෑ. අන්න ඒක ඉතාම හොඳින් තේරුම් ගණ්ඩ ධර්මය ඒ වගේමයි. අපිට ලොකු උරුමයක් ලැබිලා තියෙනවා. ඒ තමයි ධර්මය. මේ ලැබිලා තියෙන උරුමය බුක්තිවින්දි නැත්තා. ඒ උරුමය බුක්තිවිදින්ට අවශ්‍ය කරන වැඩ පිළිවෙල අපි හදාගත්ත නැත්තං ඒක උරුම වෙලා නෑ. ඒකෙන් ඇති ප්‍රයෝජනයක් නැහැ. ඒක හින්දා අපි ඉතාමත්ම ප්‍රවේශමෙන් අපේ ජීවිතය සකස් කර ගැනීමේ වටිනාකමක් අපිට තියෙනවා. ඉතිං ධර්මය තමන්ගේ ජීවිතයට එකතු කර ගණ්ඩ ඕන වැඩ පිළිවෙල ඉතාම ප්‍රවේශමෙන් සකස් කර ගණ්ඩ ඕනෑ මේ ජීවිතය සාර්ථක කරගණ්ඩ සසර ජීවිතය සූපත් කරගණ්ඩ හැකියාව ලැබෙන්නේ. එතකොට ඒ පලය බුක්ති විදින්ට කියලායි අපි මේ පින්නන්ත අයට මතක් කරන්න. මේ පලය බුක්ති විදින්ට මේ පලය බුක්ති වින්දොත් තමයි කෙනෙකුට හැකියාවක් ලැබෙන්නේ ජීවිතය ඉතා සාර්ථක තත්වකට පත් කරගණ්ඩ මොකද මානසික ඇතිවෙන සුවදායක තත්ත්වය හින්දා. ඉතිං ජීවිතය සාර්ථක කරගන්නට ධනය ඕනෑ අපි මේ දිනවල ධනය ගැන තමයි කතා කරමින් ඉන්නේ. ඊය දවස පුරාවට අපි ධනය ගැන කතා කරා ධනය තියෙනවනම් සන්තෝසයෙන් ඉන්ට පුළුවන් ධනය තියෙනවනං අසරණ වෙන්නේ නැහැ ධනය තියෙනවනං අනතුරකදි පාවිච්චි කරන්න පුළුවන් විසඳුමක් තියෙනවා ඒවගේ මනිත හට දෙන්නත් පුළුවන් සන්තෝසයෙන් ජීවත්වෙන්ට පුළුවන්. ඉතිං ඒ ගැනයි කතා කරමින් හිටියේ ආර්ය විනයෙහි බුද්ධ ශාසනයෙහි ධනය කියලා කියන්නේ ශ්‍රද්ධාව එක ධනයක් විදිහට සඳහන් කරනවා. ඉතිං අපිට දැනෙනවා නම් හැම වෙලාවකම මට
සියලු දුක්කරදරවලදී විසඳුමක් තියෙන මොකද දුක්කරදර ගොඩාක් දුක්කරදර විදිහට විඳවන්ඩ වෙන්නේ ඒ මානසිකව ඒ දිහා බලන ආකාරය අනුව. සමහරය ඉතාම කුරිරු වචන උදාහරණයක් විදිහට ගත්තොත් අන්න අයගේ කුරිරු වචන නිසා සමහර අය තදබල විඳවීමකට පත්වෙන අතරවාරයේදී තවත් සමහර අය ඒ කුරිරු වචන හමුවේ ඒවාට ප්‍රතිචාරත් දක්වලා අපූරුවට නිවිච්ච හිතකින් ඉන්නවා. ඒ දවස මම හරි අපූරු කාරණාවක් මතක් කරා මේ පින්නන්ත අයට හොඳට තේරුම් ගණ්ඩ ධර්මාබෝධ කිරීමේ තියෙන වටිනාකම මතකද මේ පිටේ තුවාලයක් තියෙන කතාවක්ම කිවේ. දැම්මං කියන්න මම මේ ආයමං එක විදිහටම කියන මේ පින්නන්ත අයට මගේ පිටේ තුවාලයක් තිබේ නං මං මේ ආසනයේ වාඩි වෙලා ඉන්නකොට මගේ පිට රිදෙනවා එතුවාලේ මේ පුටුවේ වදිනකොට රිදෙනවා හැබැයි මං කොහොමත් පුටුව හඳුනාගන්නවා මං පුටුවක ඉඳගෙන ඉන්න කියලා හඳුනාගන්නවා මට හැබැයි හඳුනා ගැනීමත් එක්ක හඳුනා ගත්තත් නැතත් මට රිදෙන එක නම් රිදෙනවා මේ තුවාලේ මේ පුටුවේ වදිනකොට. හොඳයි තුවාලයක් නැතුව නම් මං ඉඳගෙන ඉන්නේ ඒත් මම පුටුවකින් ඉන්නේ කියලා හඳුනා ගන්නවා. ඒ වගේම මං ඒ හඳුනා ගැනීමට ගන්න මගේ පිට වැදිලා තියෙන්නේ මේ ආසනයේ කියලා මට දැනෙනවා. හරි දෙන්නේ. එතකොට හඳුනා ගැනීම ඒ විදිහටම වෙනවා දැනෙනවා රිදෙන්නේ නෑ. තුවාලේ තියෙන කෙනාට එහෙම නෙවෙයි. හඳුනා ගැනීම සිද්ධ වෙනවා මම මේ පුටුවක ඉඳගෙන කියලා රිදෙනවා. දැනීම කියන්නේ එකක් රිදීම කියන්නේ තවත් එකක්. හරිද? රිදෙනකොටත් දැනෙනවා හැබැයි දැනෙනවා කියන්නේ රිදීම නෙවෙයි. ඉතින් ඒක හින්දා අපි තේරුම් ගත යුතුයි ඒ වගේ මේ ලෝකේ අම්මාය තාත්තාය සහෝදරය ඥාතියාය එලවලු ජාති පළතුරු ජාති රසමසු තැන් රසමුසු දේවල් ඒ ඔක්කොම මේ දැනෙනවා ධර්ම අවබෝධ කරන අයට ඒව නොදැනේ නිකම් පිස්සෙක් වගේ මොකුත් මේ නොදැනගෙන ඉන්නව නෙවෙයි රහතන් වහන්සේටත් ඒ ඔක්කොම දැනෙනවා හැබැයි රිදෙන්නේ නැහැ. මාත්‍රයක්වත් රිදීමක් සිද්ධ වෙන්නේ නැහැ ඒවා නිසාවෙන් දුක ප්‍රහාණය කරලා තියෙනවා සත්‍ය අවබෝධ කරලා තියෙන නිසා සත්‍ය තත්ත්වය නිසා ඒවාගේ ප්‍රයෝජනයක් තිබුණත් ආහාරයේ ප්‍රයෝජනයක් තියෙන ප්‍රයෝජනය සඳහා භාවිතා කරන රහතන් වහන්සේත් ආහාර වළඳනවා. ඉතින් ඒ ප්‍රයෝජනය සඳහා භාවිතා කරනවා මිසක්කා කිසිම ආකාරයකින් ඒවා නිසා රිදවීම් රණ්ඩු සරුවල් ඇතිකර ගැනීමේ අවශ්‍යතා මාත්‍රයක්වත් එන්නේ නෑ රහත් උත්තමයණන් වහන්සේ නමකට. ඉතින් අපි ඒ ගැටීම් ඇලීම් සම්පූර්ණයෙන් අයින් වෙලා තියෙන කෙනෙක් ඒක තේරුම් ගන්න ඕනේ. එවැනි විසඳුමක් අපිට තියෙනවා කියලා දැනෙනකොට මහා ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ඒ ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ අපිට අතිවිශාල වූ විසඳුමක් තියෙනවා කියලා නිබඳව අනිත් පැත්තට දැනෙනවා. ඉතින් ඒ විසඳුම ලබා ගන්න පුළුවන්කමකුත් ලැබෙනවා. ඒ වගේම මේ ධර්මය භාවිතා කරමින් මේ වෙනකොට සියලුම අවශ්‍ය කරන පහසුකං ධර්මය අවබෝධ කරගන්නට සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලයේ ඉඳලා අද මේ වෙනකං මට පාලමක් විදිහට හරිද මට පාලමක් විදිහට කටයුතු කරේ මහා සංඝරත්නය. එතැන් සිට ජීවමාන බුදුරජාණන් වහන්සේගේ කාලයේදී මේ ධර්මය බිහි වූ තැන් පටන් අද මේ මොහොත දක්වා මට ඇවිදගෙන යන්නට නැත්තන්ගේ ධර්මය මෙහාට අරගෙන එන්ඩ පාලමක් වුණේ මහා සංඝරත්නය. ඉතින් ඒ වගේම ඒ විතරක් නෙවේ සුපටිපන්න උජුපටිපන්න ආදී ගුණයන්ගෙන් සමන්විතව මට කිට්ටු කරණ්ඩවක්වත් බැරි තරමට මහා ඉලක්කයක් මට ලබාදිල තියෙනවා මානසිකව. ඒ මහා සංඝරත්නය විසින් ලබා දෙන්න ඉලක්කය මම පුංචි දේවල්වලට බොහෝ හැල හැප්පිලි ඇතිකරගෙන නොයෙකුත් ආකාරයේ විෂම වූ ක්‍රියාවන්ල යෙදමින් උනුන් චෝදනා කර ගනිමින් නොයෙකුත් ආකාරයේ
අන්න අයට පවා රිදෙන වචන භාවිතා කරමින් කටයුතු කරනකොට මේ පොඩි පොඩි දේවල්වලදී ඉතාමත්ම සාන්තව ඉතාමත්ම සුවපත්ව නිවැරදිම තීරණය ගනිමින් කළ යුතු දේ හරියටම දැනගෙන කටයුතු කරන මහා සංඝරත්නය මට මහා ඉලක්කයක් මහා ඉලක්කයක් ලබාදීලා තියෙනවා. ඉතින් එහෙම දැනෙනකොට පැහැදිලිවම කෙනෙක් තුළ මහා සංඝරත්නය කරේ ශ්‍රද්ධාව උපදිනවා. මට තරහ යන තැන්වල තරහ යන්නේ නැහැ. මට ඊර්ෂ්‍යාව ඇති වෙන තැන්වල ඊර්ෂ්‍යාව වෙන්නේ නැහැ. මට ක්‍රෝධය ඇති වෙන තැන්වල ක්‍රෝධය ඇති වෙන්නේ නැහැ. මට වෛරය ඇති වෙන තැන්වල වෛරය ඇති වෙන්නේ නැහැ. අන්න එහෙම. ඉතින් මේ වගේ අපිට පුළුවන් වෙන්න ඕනි පින්වත්නි අපේ ජීවිතය ඔය විදිහට ඉතාමත්ම ප්‍රබලව සකස් කරගන්න ඒ නිවැරදි ශ්‍රද්ධාව ඇතිව. එහෙම ශ්‍රද්ධාව ඇතිවුනහම අපි යම් තැනකදී අසරණ භාවයකට පත් වුණොත් සහ යම් ගැටලුවක් આવොත් නිවැරදිව ශ්‍රද්ධාව තියෙන අය ධර්මය තුලින් තමයි විසඳුම හොයන්නේ. ඒ විසඳුම අහගන්නේ මහා සංඝරත්නය ආශ්‍රය නිස්ත්‍රය කරලා. එතකොට විනිශ්චය කරගන්න බැරි තැන් එනකොට ජීවිතේ උදාහරණයක් විදිහට වැඩක් කරන්න යනකොට නැකතක් බලන්න ඕන කියලා හිතෙනවා. ඒක සමහරට දෙමව්පියන්ගෙන් ආපු ආభాසයක් පොඩි බයක් හිතෙනවා නැකතක් නැතුව කරන්න බය හිතෙනවා. මේ මොන හරි අනතුරක් වෙයිද දන්නේ නැහැ. මෙන්න මේ මොකද්ද එක ලියලා තියෙනවා මේ මෙන්න මේ කාලේ තමයි රාහු කාලය කියලා. ඒකේ වැඩ කරන්න එපා කියලා තියෙන්නේ. හරිද? බය හිතෙනවා. අන්න ඒ වගේ විසඳුමක් නැති ඒ වගේ গুপ্ত දේවල් හම්බෙනවා. හරි. එවැනි গুপ্ত දේවල් හම්බෙනකොට අපිට මේ කිසිම ආකාරයකින් මේ පේන විසඳුමක් නැතු වෙනවා. මගේ දැක්ම ගෝචර නැහැ ඒවා පිළිබඳ තීරණ ගන්න. එතකොට තමයි මාව අසරණ භාවයකට පත් වෙන්නේ. අන්න එහෙම වෙනකොට ධර්මය තුල මොකද්ද කියලා තියෙන්නේ කියලා හොයලා බලන්න පුළුවන්කම තියෙනවා. ධර්මය තුල කුමක්ද කියලා තියෙන්නේ කියලා හොයලා බලන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒක තමයි අපේ පැත්තෙන් අපි ඇති කරගත යුතු తত্ত্বය. හරිද? හැම වෙලේම බලනවා ධර්මය තුල මොකක්ද මේකේ ධර්මය තුලින් මේකට ලබාගත හැකි විනිශ්චය කුමක්ද කියලා. ධර්මය තුලින් මේ සඳහා ලබාගත හැකි විනිශ්චය කුමක්ද කියලා අපි ඊටාම හොඳින් විමසා බැලිය යුතුව තියෙනවා. ඒ සඳහා අපිට අතිමහත් වූ ඊටාමත්ම ඉහළ තලයක කටයුතු කරන්න පුළුවන් භික්ෂුන් වහන්සේලා මුණ ගැහිලා තියෙනවා මුණ ගැහිලා අත්දැකීම් ලබාගෙන තියෙනවා නම් අන්න ඒ විදිහට අපේ හිත ඒ භික්ෂුන් වහන්සේලා කෙරෙහි ශ්‍රද්ධාව ඉපදවාගත යුතුව තියෙනවා හැකිව තියෙනවා. මේ ඔක්කොම ලැබෙන්නේ ඊළඟට මේ සියලු දේ මට භික්ෂුන් වහන්සේ ලැබෙන්නේ කියන්නේ මහා සංඝරත්නය ලැබෙන්නේ මේ ධර්මය තුලින් විසඳුම් ලැබෙන්නේ මේ ඔක්කොම කෙරෙන්නේ බුද්ධ ශාසනයක් තියෙන හින්දා. බුද්ධ ශාසනය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය. ඉතින් මම හොයනවා මට මේ දේවල් ලැබීමෙන් පැහැදිලි විසඳුමක් තියෙනවා. මට ජීවිතේ ප්‍රශ්නයක් ආවම ඒ ප්‍රශ්නේ විසඳගන්න අවශ්‍ය කරන මානසිකත්වය හදාගන්න අවශ්‍ය සියලු දේ තියෙනවා. අන්න ඒ සියලු දේ මා සන්තකයේ තිබේ. එතකොට අපි බලනවා මේවා මට හම්බුනේ කොහෙන්ද? මට හම්බුනේ මගේ ගුරුවරුන්ගෙන්. ඒ ගුරුවරුන්ට හම්බුනේ කොහෙන්ද? ඒ ගුරුවරුන්ට හම්බුනේ ඒ ගුරුවරුන්ගේ කල්යාණ මිත්‍ර ගුරුවරුන්ගෙන්. ඒ ගුරුවරුන්ට හම්බුනේ ඒ අයගේ කල්යාණ මිත්‍ර ගුරුවරුන්ගෙන්. අද මේ ලෝකයේ කොතන හරි ධර්මයේ පිළිබඳ දන්න කෙනෙක් ඉන්නවා නම් ඒ හැමෝටම තියෙන්නේ ගුරු පරම්පරාවෙන් ආපු ධර්මයක්. ඒ ගුරු පරම්පරාව අත්වල බැඳගත්තොත් හරියට පිරමීඩයක් වගේ. ටික ටික උඩට ගිහලා මේකේ මුදුනේම ඉන්නේ. මුදුනේම වැඩ ඉන්නේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ. බලන්න එතන ඉඳලා තමයි පල්ලෙහාට මේක විහිදිලා කියලා තියෙන්නේ. අපි එක්කෙනෙක් නිසා 10 දෙනෙක්
15 දෙනෙක් ධර්ම අවබෝධ කළොත් ඒ 15 දෙනා නිසා තව 15 වැඩි කිරීම 15ක් ධර්ම අවබෝධය කරනවා නම් හරිද මේ විදිහට මේක මේ ව්‍යාප්ත වෙලා යන්නේ ඉතින් මගේ ළඟට ඇවිල්ලා තියෙන ඒ වගේ එක පුරුකක් මම එනම් මෙහි ප්‍රධානම මූලිකම ඉහලින්ම වැඩ ඉන්න උත්තමයා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා ලොකූ ශ්‍රද්ධාවක් උපදිනවා. අන්න ඒ විදිහට ත්‍රිවිධ රත්නය කෙරෙහි උපරිම ශ්‍රද්ධාවක් ඉපදෙන්නට ඕනෑ. අන්න ඒ ශ්‍රද්ධාව තමයි අපි මෙහෙ වන්නේ ජීවිතයේ හැම ගැටලුවකදීම නිවැරදිව ධර්මය භාවිතා කරන්න. නිවැරදි තීරණ ගණ්ඩ තමන්ට ඕන හැටියට නෙවේ ධර්මානුකූල තීරණයක් එන්ඩෝන ධර්ම විනිශ්යක් එන්ඩෝන් තමන්ගේ ජීවිතයට හැම වෙලේම ඒක ලෞකික ජීවිතය ඉතාම ඉහළ තත්ත්වකට පත්තෙන්ට අත්ති විශාල හේතුවක් වෙනවා. එවන ත්‍රීදරත්නය කෙරෙහි තියෙන ශ්‍රද්ධාව කොච්චර වටිනාකමකින් යුක්්දකද කියලා තේරුම් ගණ්ඩුවන. මෙයින් ප්‍රයෝජනය ලබන්ඩ මේ ධර්මය දායාදයක් විදිහට තමන්ට දායාද වෙන්ඩ මොකද වෙන්නේ. හරීම ඉතාමත්ම නිවැරදි තත්ත්වකට පත්වෙනවා පුද්ගල සන්තානය එන්ඩෙන්ඩ බලාගෙන ඉද්දි තමන්ම අත්දකිනවා තමන්ගේ පැත්තෙන් තමන්ම අත්දකිනවා තමන්ගේ පැත්තෙන් දුක් අඩුවෙන බව. හරි එතකොට දවසින් දවස ඉතින් යන්නේ කොයටද විසඳුමක් තියෙන පැත්තට බලන්ඩ අපි රැකියාවක් කරන තැනින් අපිට එන්ඩෙන්ඩ ඒ රැකියාවෙන් සහනයක් ඇති වෙනවාන. අපි ආශ්‍රය කරන ගෙදරකින් එන්ඩෙන්ඩ දවසින් දවස අපිට සහනයක් ඇති වෙනවාන. ආශ්‍රය කරන නිවසකින් අපිට දවසින් දවස ඇතිවෙන්නේ සුවදායක තත්ත්වයක් නං ආස්ත්‍රය කරන පුද්ගලයකින් අපි ටිකටිකේ පැත්තට මැදිලෑනවා. ටිකෙන් ටික ඒ ප්‍රදේශයටම ඒ පැත්තටම ඇදිලා යනවා. ඉතිං අන්න ඒ වගේ ඒ ප්‍රදේශයට ඒ පැත්තට ඇදිලා යන අපේ මේ තත්ත්වය උදාවෙන්නේ මේ අපිට තියෙන ඒ විසඳුම නිසා. හරිද අන්න ඒ වගේ බලන්ට අනිත්තක තමයි මේ එහම විසඳුමක් තියෙන තැන තියෙනවා නම් ප්‍රශ්නයක් ආපු ගමන් එතන තමයි මතක් වෙන්නේ. අහවල්ලයකින් හන්ඩෝන කියලා. පුංචි ළමයින්ට තියෙන එකම විසඳුම අම්මා තාත්තා. ඒකයි ලොකුනාට පස්සෙත් හරියට කොහහරිත් තැනක ශරීරය වැදිලා රිදුනොත් මොකදේ අම්මේ කියලා කියන්නේ. අසනීපයක් හැදිලා හරි නැගිට ගණඩ බැරි වෙනකොට අම්මේ කියලා කියන්නේ. අම්ම කෙනෙක් පැත්තක නැති අවුරුදු 70ක් 80ක කෙනෙක් වුණත් රිදෙනවා කියලා නෙවෙයි කියන්නේ. අම්මේ කියලා කියන්නේ අම්මේ හරි අමාරුයි කියලා කියන්නේ. ඒ අයියේ ඒ තමයි පුරුදු වෙලා තියෙන හැටි. හැම වෙලේ මතක් වෙන්නේ Tamanට සරණක් පිහිටක් තිබ්බ දේවල්. ඒ වගේ මේ මානසිකව දුකක් වෙනකොට කායිකව දුකක් වෙනකොට අම්මා මතක් වෙනවා වගේ මානසිකව දුකක් වෙනකොට හැම වෙලේම ධර්මය තමන්ගේ සිහියට ඇවිල්ලා ඒ ධර්මය තුළින් විසඳුමක් හොයන්නට පුරුදු පුහුණු වෙන්නේ ඔය නියම ශ්‍රද්ධාවක් ඇති වුණහම. ඊට පස්සේ ඒකින් ප්‍රයෝජනය ගත්ත හම ධර්ම අවබෝධ වනාට පස්සේ තමන්ට සෝවාන් පලස්ත පුද්ගලයෙක් වුණාට පස්සේ පුද්ගලවාදයෙන් රිදීම් කියනව සම්පූර්ණයෙන් නැතිවෙන අහවලාමට අහවල් දේ කලාය අහවල් පරම්පරාව මේ දේ කලාය කියලා තමන්ගේ පැත්තෙන් සහ අනුන්ගේ පැත්තෙන් පුද්ගලවාදයක් තියෙනවා අපි තුළ ඒ පුද්ගලවාදය සම්පූර්ණයම අයින් වෙලා ඒකින්ද ඒක තුළින් අපිට රිදෙන ගතියක් තමයි වැඩිපුර තියෙන ජීවිතය අරගෙන යද්දී අහවලා කරපුදේ අහවලා කියපුදේ අහවලා කියලා අහවල් පුද්ගලයෝ කියලා පුද්ගලයන් කොටස්වලට බෙදාගෙන අපි අපේ ජීවිතය සම්පූර්ණයෙන්ම විනාසයකට පත් කරගෙන වාසය කරනවා කිසිම තේරුමක් නැති අනවබෝධය තේරුමක් නෑ කියලා කියන්නේ අනවබෝධය නිසාවෙන් යම් කිසි වෙලාවක අපිට හරියට තේරුණොත් මේ පුද්ගලයා කියන්නේ කවුද කියලා මේ පුද්ගලයාගේ ස්වභාවය මොකක්ද මේ පුද්ගලයා කියන්නේ සැබෑවටම පුද්ගලයෙක්ද
එහෙම නැත්තං ක්‍රියාවලියක්ද ඒ වගේ මේක ක්‍රියාවලියක් කියලා ස්තීර කර ගන්නකොට අර තිබ්බ බොහෝ දුක් සක්කාය දිට්ටිය නිසා ඇතිවුණා වූ සියලු දුක් ආය කවදාක්වත් ඇති නොවෙන තත්ත්වයටම සම්පූර්ණයම නැති වෙලා යනවා. අන්න ඒ සම්පූර්ණයෙන් නැති වෙලා ගියාට පස්සේ ඒ තැනැත්තාට තේරෙනවා මම ආපු මඟ හරි ආය කවදාක්වත් කැඩෙන්නේ නෑ බුදුරජාණන් වහන්සේ ගැන තියෙන ශ්‍රද්ධාව. ඒ වගේම ධර්මය පිළිබඳව මහා සංඝරත්නය පිළිබඳව තියෙන්න වූ ශ්‍රද්ධාව ආය කැඩෙන්නෙම නෑ. ඒක මේ භක්තියක් නෙවෙයි. ඒක අවබෝධාත්මක ශ්‍රද්ධාවක්. අවබෝධාත්මක හැඟීමක්. අන්න ඒකට කියනවා අචල ශ්‍රද්ධාව කියලා. නොවෙනස් වෙන නොසෙල්වෙන ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාව හොල්ලන්න බෑ. අන්න සෝවාන් පලස්ත පුද්ගලයෙක් තුළ ඇතිවෙන ශ්‍රද්ධාව. ඉතිං ඔන්න ඕක තමයි අපි ජීවිතයේ ඇතිකරගත යුතු තත්ත්වය. ජීවිතයේ වර්ධනය කරගණ්ඩ ඕන තත්ත්වය තමයි එහෙමුණොත් තමයි ඒ ලැබිලා තියෙන ධනයේ හිමිකාරයෙක් වෙන්නේ. අප හිතමුකෝ මේ නිධානයක් තියෙනවා කියලා අපේ ඉඩමක ඉති මේ නිධානය ගණ්ඩ කියලා තියන්නේ අපිට ගණ්ඩෝන විදිහ කියලා තියෙන නමුත් ඒ ගණඩ බැරනුත් ඒක හිමිකාරයෙක් වෙන්නේ නෑ. හරි ඒ වගේ තැන්පත් කරලා තියෙන ධනයක් තමයි ධර්මය කියලා කියන්න. ඒ ධනය භාවිතයට ගත්තේ නැත්තන් එහෙම්මම තිබිලා එහෙම්මම නැතිවෙලා යනවා පුද්ගලයකුට අපේ සන්තානය මේ ධනයෙන් පෝෂණය කරන්න ඕනෙ පින්නත්න ඒ සඳහා කළ යුතු හැමදේම සිද්ධ කරන්නට හැම නිමේශයකම වග බලාගන්න ඕනේ. හොඳයි අප ඊළං කාරණාවටත් යන් සද්ධා දනං සීල දනං සීලය කියල කියන්නේ ධනයක්. එහෙනම් පළවෙනියෙන්ම මේ ධනය උරුම කර ගණ්ඩ නම් සිල් සමාදන් වෙන්ඩ ඕනේ. එතකොට සිල් සමාදන් වීම මේක කොච්චර වටින දෙයක්ද මේ සීලය සමාධානය කියනක පින්නත්න්නේ. මොකද සීලය සමාදන් වෙලා ඒ සීලය රැක්කේ නැත්තං. සසර අනන්ත අප්‍රමාණ දුක්විදින්ට සිද්ධ වෙනවා. මම ඒ දවසෙත් මතක් කරා අපි ඔක්කොටෝම යම් වපසරයක් ගොඩ නැගිල තියෙනවා. එකන අපි ඔක්කොම ලෝක දිහ බලාගෙනන්නවා. මේ ඇස්වලින් කංවලින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් යමක් අපේක්ෂාවෙන් හැම වෙලේම ඉන්නේ. බලන්ඩක පොඩ්ඩක් හිතලා ඇස් දල්වාගෙන බලාගෙන ඉන්නවා තමන්ට අවශ්‍යදේ ලැබෙනකම්. ඉතිං ඊළඟට අනතුරක් වෙද්දි හයියෙන් කෑගහන අපි කෑගහන අනතුරක් මට කවුරට ගැහොත් ම යටි ගිරියෙන් කෑගහන කට ඇරලා කෑගහනව කෙනෙතන්න මිනිස්සු හෙම කෑගහනවන නේද මංහන් තිර්සන් සත්තු තේ දිරම කෑගහනද නැද්ද. තමන්ට අනතුරක් වෙනකොට අර විදිහටම කෑගහනවා. ඇස්වල අපිට අනතුරක් වෙනකට අපේ ඇස්වල බය තියෙනවා. තිරිසන් සත්තුන් ගෙහෙම නැද්ද. තවත් දරුණු සතෙක් කිට්ටුවට එද්දි මේ කට්ටික ඇස්වල බය තියෙනවා. නැත්තන් ගෙදර ඉන්න පූසෙක් බල්ලෙක් නේද එයාලා අතර අපි අතර සමහර දෙවල්ලට සටන් තියෙනවා. බැනගන්න අපේ මිනිසු රෑ එල්ලි වෙනකම් බැනගන්න වෙලාවට මල්ල කරදරය ගෙවල් දෙකක් සමහර වෙලාවට ඒ ගමේ තියෙන අනිත් ගෙවල්ලට පුදුමාකාර විදිහ කරදරයක් වෙන විදිහට එක වෙලාකට ඔන්න අඩුවේගෙන යනවා ඔය රණ්ඩුව ආය වැඩී වෙනවා ආය අඩු වෙනවා ආය වැඩී වෙනවා එහෙම දේවල් වෙනවා මේ මිනිස්සු අතර බලන්ඩ බලු රංචු රණ්ඩුවවී රංජුවවී හපාගෙන සමහර කාලවල මුළු ගම වටේම කෑගහ විදිනවා. බලල්ලු ඒත් එම රෑදිස්සේ බැනගන්නවා හෙනවා සමහරට බලල්ලු එකන එක හපාගෙන තුවාල කරගෙන සමහට අපේ ගෙදර ඉන්න බල්ලම එනවා උදේට හරියට චණ්ඩිකමේ ගිහිල එනවාගේ තුවාල කරන ලේ පෙරාගෙන ගෙදරෙන්නේ. මොකද මේ ඊරෑ යුද්ධ මිනිස්සුත් එහෙමයි. එනම් මේ හැම දෙකම සමානකං වගේ තියෙනවා. පින්නත්න අපි ඔක්කෝටම මේ ලෝකය දිහා බලලා යමක් ඉල්ලාගණ්ඩ හේතුවෙන කර්මයක ප්‍රතිඵල අපිට මේ ලැබිලා තියෙන්නේ. තන්නාව සහ ඒ වගේම
අතීත තණ්හාව නිසා සිද්ධ වුණා වූ ක්‍රියාවන් හේතුවෙන් සිද්ධ වෙලා තියෙන කර්මානුරූපව එක එක්කෙනා එක තැන්වල කොටු වෙලා. මෙන්න මේ ග්‍රහණයෙන් අතමිදෙනකං අපිට ගැලවිල්ලක් නෑ. යන්තන් මොනහරි සංසාරික ජීවිතය කොහොමහරි කරලා උනන්දුවෙන් වැඩ කරලා මේ මනුස්ස ජීවිතයක් බුද්ධෝත්පාද කාලයක ලැබිලා. මේ ලැබිලා තියෙන මනුස්ස ජීවිතය මේ බුද්ධෝත්පාද කාලයේදී අපි ඒක තුළින් ගත හැකි ප්‍රයෝජනය ගත්තේ නැත්තං ආයසරයක් අපිව අර වගේ කොහැරි තැනක හිරවෙන්ඩ පුළුවන් ඉතා අසරණ තැනක හිරවෙන්ඩ පුළුවන්. අන්න ඒක නවත්තා ගැනීම සඳහා අපිට ලැබිලා තියෙන මාර්ගයේ හිත පුහුණු කරන පළවෙනිම දේ තමයි සීලය. අනිත් එක තමයි අර තිරිසං ආදී තැන්වලට ඉතාමත්ම දුක්ඛිතව මේ ලෝකයේ යමක් එකතු කර ගණ්ඩ සිද්ධ වෙන තැන්වලට එකන් තමන්ගේ අත්‍යවශ්‍ය දේ පවා එකතු කර ගණ්ඩ විදිහක් නැතු අසරණ වෙන තැන්වල උත්පත්තිය ලබන්ඩ හේතු වෙන බොහෝ හේතු සම්පූර්ණයෙන් අයින් වෙනවා කෙනෙකුගේ කොහොම උනොද්ද සීලය රැකුණොත්. ඇයි කර්ම පත වලින් කායික සහ වාචසිකව සිද්ධ වෙන සියලුමදේ වැළකෙනවා. ප්‍රාණඝාත අදත්තාදාන කාමිත්‍යාචාර මුසාවාද පිසුනාවාච පරුසාවාච සම්ප්‍රප්පලාප කියනකොට මේ කර්ම පත 7ක්. එතකොට ඒවා ඒ 7න් ඊළඟ භවයට හේතුවෙන මේ කර්මය සිද්ධ වෙන්නේ නැති වෙනකොට ඒක තමයි ලොකුම ලාභයක් බවට පත්වෙන්නේ. අනාගත ස්ථාවර භාවයේ අන්න ධනය තියෙනවා නම් ස්ථාවර භාවයක් ඇති වෙනවා. ධනය තියෙනවා නම් ස්ථාවරයි. අනාගත ස්ථාවර භාවය සීලය තුළින් ලැබෙනවා. හරි. සීලය තුළින් ලැබෙන්නේ අනාගත ස්ථාවර භාවයක් අපිට. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අනාගතය ආසන්න කාලය කිසිදු ගැටලුවක් නැති උත්පත්තියකට වගේම මේ ජීවිතයේදීත් කිසිම ගැටලුවක් නැතිවෙන්ඩ පුළුවන් විදිහට අපේ පරිසරය හදාගණ්ඩ කර්මය වෙනස් කරගණ්ඩ මේ සීලය හේතු වෙනවා. ඉතින් හිත පුහුණු කිරීමේ වැඩ පිළිවෙලක් තමයි ආරම්භ වෙන්නේ. ඒකින්ද හරියට සිල් සමාදන් වෙන්ඩ තරම් දැඩි අධිෂ්ඨානයකින් සිල් සමාදන් වෙන්නට අපිට හැකියාවක් ලැබුණොත්. සසර ජීවිතයේ ඒ තරං වටින දෙයක් තවත් හම්බෙන්නේ නෑ. එක මහා ධනයක් වෙනවා. ඇයි හොකක් අයට පින්නත්න්නේ සීලය ගැන අහන්ඩවත් ලැබෙන්නේ නෑ. තවත් කට්ටියක් ඉන්නවා ඒ අහන්ඩවත් ලැබෙන නැති පිරිස ඉතාම වැඩි ලෝකේ. කෝටි 700ක් මේ වෙනකොට සෙනගින්නවා මොහොතකට හිතන්ඩ සීලය කියන සංකල්පයක්වත් දන්නේ නැති කී දෙනෙක් මේ ලෝකෙ ඉන්නවද කියලා. ලංකාවේ ඉන්න සීලය කියන සංකල්පය ගැන ඇහිලා තියෙන ඕන තරම් පිරිසක් ඉන්නවා ඒ සංකල්පය හැදිල නෑ. කන් දෙකේ වැදිලා ආපහු ගිහිල්ලා හුඟක් අයට මේ ධර්මය වැදිලා ආපහු යනවා. තොට සීලය පිළිබඳ සීලය කියන්නේ මොකක්ද කියලා සමහර අය මේ සීල් සමාදන් වෙනවා. සමාදන් වෙනවා කියන වචනය මං පාවිච්චි කරනක වැරදි. සිල් කියෝනවා. ඒකට හම්බෙලා මේක. හම්බෙලා තියෙනවා. පානාතිපාතාවේරමණී අදින්නාදානාවේරමණී කාමේසු මිච්චාචාරාවේරමණී මුසාවාදාවේරමණී සුරාමේරේ මජ්්‍ය පමාදට්ටානාවේරමණී කියලා ඕන තරම් මේක හම්බෙලා මේක කියෝලා. ඇත්ති තරං කියෝල තියෙනවා. හැබැයි මේ සීලය අවශ්‍ය කරන ධනයක් විදිහට සමාදන් වෙලා නෑ. හරිද? සමාදන් වුණේ නැත්තං කවදාක්වත් සීලයෙන් ඇති ප්‍රයෝජනයක් වෙන්නේ නෑ. හරි. ඒක හින්දා ලංකාවේ වැඩි දෙනෙක් තාමත් ඉන්නවා සීලය කියවමින් ඉන්නවා. ඕනම වෙලාක බලන්ඩකෝ පාසල් යන කාලේ පාසලේ උදේ රැස්වීම ගෙදරින් එන්ඩ ඉස්සෙල්ලා පහන තිීල දෙනවා අම්මා එතකොට ඔන්න සිල් සමාදන් වෙනවා. පාසල් යන කාලේ පාසලේ රැස්වීම තවමනු හරි සමිතියක් පටන් ගන්නකොට ඒ වෙලාවේ පාසල් නොයන කාලෙක නං දැ වැඩි හිටියය ගත්තහම මොකක් හරි උත්සවයකට ගියානං ඕනම තැනකති පන්සිල් සමාදන් කරවනවා.
ඒ වගේ හුඟක් තැන්වලදී අපිට මේ සීලය රැක ගැනීමේ වටිනාව අවස්ථා උදා වනාට ඒ තැන් ගිලිහෙනවා. ඔය හැම තැනකදිම පන්සිල් සමාදන් වෙන විදිහට පන්සිල් ටික කියව්වට හුඟක් දෙනෙක් ඒ කිසිම තැනකදී සමාදන් වෙන්නේ නෑ. හුඟක් දෙනෙක් සමාදන් වෙන්න නෑ. සමාදන් වෙනවනං චේතනාව මුල් කරගෙන සමාදන් වෙන්ඩන මොකක්ද මම දිවිහිමියෙන් ප්‍රාණගාතයෙන් වැලකෙනවා අදත්තාදානයෙන් වැලකෙනවා කාමිවර්ධව ඇතිරීමෙන් වැලකෙනවා බොරුකීමෙන් වැලකෙනවා ඒ විදිහට ඒ සමාදන් වෙන සීලය දැඩි අධිෂ්ඨානයකින් සමාදන් වෙන්නට ඕනේ. එහෙම වුණොත් තමයි හැකියාවක් ලැබෙන්නේ දවස ගානි තමගේ මානසික ශක්තිීන් වර්ධනය කරගණ්ඩ. සීලය සමාදන්වීම තමයි පදනම කෙනෙක්ගේ ධර්මාබෝධය සඳහා අවශ්‍ය කරන පදනම යෙදෙන්නේ ඔන්න ඔය සීලේ සමාදන්වීම තුළින් ඒකයි ඒක ධනයක් බවට පත්වෙන්නේ මහා ධනයක් බවට පත්වෙන්නේ ඔන්න ඔය නිවැරදිආකාරයට තත්වාකාරයෙන්ම සීලේ සමාදන් වුණොත් ඒක ඉතාම ඉහල ලාභයක් තමන්ට ලැබුණ වෙනවා ඉහළ ධනයක් ලැබුණ වෙනවා කොහොමද එහෙම වෙන්නේ කියන එක අය අමුතුවෙන් කියන්න දෙයක් නෑ මේ බලන්ඩ එතකොට මේ අපේ තියෙනවා මේ සීලයෙන් සිද්ධ වෙන ප්‍රධානම කාරණාව තව බොහෝ දේවල් එක ධනයක් විදිහට භාවිතා වෙන ගොඩාක් දේවල් තිබුණට අපි හිතන්ඩ ඕන ප්‍රධානම කාරණාව නිවන් අවබෝධය පිණිස හේතු වෙන බව. එතකොට ඒ නිකං නෙවෙයි පින්නත්න්නේ කොහොමද නිවන් අවබෝධය සඳහා හේතුවෙන කියන හැඟීම අපිට තියෙන්ට ඕන කොච්චර අපි කියලා ඇද්ද නැවතවාරයක් මේ දැන් කියද්දිත් කොච්චර කියලා ඇද්ද නැවතවාරයක් මේ දැන් කියද්දිත් මේ පින්නන්ත පිරිස කල්පනා කරන්න ඕනේ මට මේ ජීවිතය ආරක්ෂා කරගණ්ඩ මේ කියන මේ ක්‍රමවේදේම දැනගෙනද ප්‍රාවිච්චි කරන්නේ ඥාන සම්ප්‍රයුක්තවද මේ සීලය රකින්නේ කියන එක ගැන හරි දැම් බලන්ඩ නිවන් දකිින්ට ඕන කරන එක ප්‍රබල ගුණාංගයක් තමයි සිහිය. ඒ වගේම නුවන වීරය ඉවසීම අධිෂ්ඨානය ප්‍රීතිය ගැන ප්‍රමෝදය ප්‍රීතිය පස්සද්ධිය මේ හැම එකක්ම ඕනෑ සමාධිය හරි උපේක්ෂාව මේ ගුණාන්ගයන් ටික ටික වර්ධනය කරන්න ඕනේ. මේ ගුණාන්ගයන් හැම එකක්ම පින්නත්න්නේ ඉතාමත්ම ප්‍රකටව කල්පනා කළ බලන්ඩ කාරණා සහිතව. උපේක්ෂාව කියලා කියන්නකෝ. යම් කිසි කෙනෙක් වෙනදාට අගතියට ගිහිල්ලා තදින් හිත නැමිලා තදට හිත යෙදිලා කොහෙහරි තැනක වැරැද්දක් කරනවා කෙනෙක් අතින්. මොහොතකට හිතන් එහෙම වැරැද්දක් කරෙනවා. හැබැයි මේ ඔය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශවලින් ලාබ ලැබෙනකොටන වැරද්දක් කරෙන්නේ. හරි එතකොට නමුත් මේ තැනැත්ත සිල් සමාදම් වෙනවා. කිසිම විදිහකින් මෙන්න මේ වැරද්ද කරන්න කියලා. වෙනදාට සතියකට දහවතාවක් මේ වැරද්ද කෙරෙනවා නම් පස්වතාවක් නෙකෙරි තියෙනවා. පස්වතාවක් කෙරෙනවා. මොකද මේ එක පාටම සමාදං වෙච්ච ගමම්ම එක පාරටම මේ කෙනෙක් පරිපූර්ණ තත්වට පත් වෙන්න හැ. හැබැයි පස්වතාවක් නෙකරී තිබුණා. හුඟක් අය මානසිකව වැටෙනවා අපේ පින්නත්නේ සමාදං වෙනවා දිවී හිමියෙන් කඩන්නෙම නෑ. ඇත්තට මෙම සමාදම් වෙන්ඩ ඕන හැබැයි පුංචි ඉඩක් හිතේ තියාගණ්ඩ ඕන කැඩුනොත් මානසිකව වැටෙත් නෑ කියලා. කැඩෙන්ට තියෙන ඉඩකඩක් තියෙනවා මං කඩන්නෙම නෑ කියලා දැඩිව සමාදම් වෙනවා තමයි. හැබැයි කැඩුනොත් පිළියන් යොදනවා. කැඩුනොත් මානසික වැටීම නෙවේ සිද්ධ කරන්නට ඕනේ පළවෙනි කාරණා වර්ධනයක් තියනොද කියලා බලන්න ඕන. ඒ කියන්න වෙනදාට සතියකට දහසරයක් කැඩුනා මෙන්න පස්සරයක් තමයි මේ සැරේ කැඩලා තියෙන්නේ. එනම මේක තව වර්ධනය කරගන්න ඕන. ඒ සඳහා තමයි මං මගේ කටයුතු සකස් කරගන්න කියලා ඒක නුවනින් බලන්න ඕන. මේ රැකගත්ත
අවස්ථා පහේදිම රැකගත්ත අවස්ථා පහේදිම මේ කෙනා උපේක්ෂාවෙන් ඉඳලා දන්නවද පුරුදු වෙනවා. හරි අර දරුණු තත්ත්වයන් හිතට එනකොට එහෙම වාසය කරොත් ඉවසගෙන ඉවසීම පුරුදු වෙනවා හිත. මේ හිත කියන්නේ පුරුදු ගුලියක්. ඒ කියන්නේ ඉක්මනට යම් ආකාරයට එක එක හැඩතල වලට පුරුදු වෙන එක. ඉවසීමෙන් ඉන්න වාරයක් ගාන ඉවසීම පුරුදු වෙනවා. සිහියෙන් ඉන්න වාරයක් ගාන සිහිය පුරුදු වෙනවා. අධිෂ්ඨානයෙන් ඉන්න වාරයක් ගාන අධිෂ්ඨානය පුරුදු වෙනවා. ඒ හැම වාරයකම ඊළඟ සැරේ සිහියෙන් ඉන්න ඊළඟ සැරේ වීරයෙන් ඉන්න ඊළඟ සැරේ අධිෂ්ඨානයෙන් උපේක්ෂාවෙන් ඉන්න පුළුවන් හැකියාව වර්ධනය වෙනවා. ඔන්න සීලයෙන් අපිට ලැබෙන අති මහත් වූ ප්‍රබලම දේ. ඒක දැනගෙන කරන්න ඕන මානසික සමබරතාවයක් ඇතිවෙන්න මේ මානසික සාධකයන් වර්ධනය වෙනවා. බලාගෙන ඉද්දී සීලයෙන් පටන් ගත්ත ප්‍රතිපත්තිකාමීව තමන්ගේ ජීවිතය සකස් කරගන්න උත්සාහ කරන පින්වන්ත කෙනාට සීලය කියලා කියන්නේ ඔන්න වගේ කප්රුකක් පහළ වුණා වගේ. ඒකයි ඒක ධනයක් වෙන්නේ. අන්න ඒ ධනය ලෞකික ජීවිතය සාර්ථක වෙන්නත් කොච්චර හේතු වෙනවද කියලා බලන්න. සිහිය නුවණ වීරිය ඉවසීම අධිෂ්ඨානය වැනි ගුණාංගයන් ලෞකික ඉලක්කවලට යන්න කොච්චර ඕනද? අනිත් එක මේ සීලයෙන් ආරක්ෂා කරලා දෙන ප්‍රාණඝාත අදත්තාදාන කාමිච්ඡාචාර මුසාවාද පිසුනාවාච පරුසාවාච සම්ප්‍රප්පලාවක වගේ දේවල් සුරාපානය වගේ දේවල් තමන්ගේ ලෞකික ජීවිතය අඩාල කරන්න කොච්චර හේතු වෙනවද? ඒවායෙන් වැළකී වාසය කිරීම තමන්ගේ ජීවිතය ඉතාමත්ම ඉහළ තලයකට ඇද දමන්නට ආරම්භ කරන වැඩපිළිවෙලේ මූලිකම අවස්ථාව තමයි මේ සීලය කියලා කියන්නේ. ඉතින් අපේ ජීවිතය දවසින් දවස සාර්ථක කරගන්න ඕනේ. වැරදෙන තැන් නිවැරදි වෙන්න ඕනේ. හැම පැත්තකින්ම ආරක්ෂා වෙන්න ඕනේ. පසුතැවිල්ල කියන එක හරි භයානකයි. සීලයත් එක්ක මහා කීර්තියක් ගෞරවයක් ඇති වෙනවා මිනිස්සුන්ට. සීලය රකින අය මේ සමාජයේ ගෞරවනීය පුද්ගලයන් බවට පත් වෙනවා නිරායාසයෙන්ම. අන්න අය මහා පුදුම විදිහට සලකන්න පටන් ගන්නවා. හරිද? හැම වෙලේම අන් අයගේ ගෞරවය නිසාම මහා සතුටකින් විතරක් නෙවෙයි තමන්ගේ අතුලාන්ත පෞරුෂයක් ඊටාම ප්‍රබල පෞරුෂයක් ඇති වෙනවා කෙනෙකුට. ඕනම තැනකට එළඹිලා බය නැතුව කතා කරන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. ඉතින් ඒ දේවල් ඔක්කොම ඉවරයි සීලය නැති කරගන්න කෙනාට ඒ පෞරුෂය නැති වෙලා යනවා. හොරු වගේ ඉන්න වෙනවා. ඇතුලෙන් එකක් පිටින් එකක් පෙන්වමින් ඉන්න වෙනවා. තමන්ගේ ඇතුලාන්ත වංචාවල් තමන්ටම චෝදනා කරනවා. ඒකෙන්ද කවදාකවත් ප්‍රීතිය උපද්දවා ගන්න බැරුව යනවා. ප්‍රමෝදය උපදින්නේ නැහැ චිත්තසංතානයක. අධ්‍යාත්මික සුවදායක තත්වයකට පත් වෙන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ලෝකයට බියගුලුකමෙන් ඉන්න සිද්ධ වෙනවා. නොබියව සමාජයක මුහුණ දෙන්න පුළුවන් හැකියාවක් පිරිසක් ඉදිරියේ මුහුණ දෙන්න පුළුවන් හැකියාවක් නැති වෙනවා. ධර්මයේ සඳහන් වෙනවා සියලු භෝගස්කන්ධයන් වෙනසෙනවා කියලා. ටික කාලයක් තියෙන්නේ ළඟ තියෙන ඒවා හොරකම් කරලා ගත්තත් ඒවා වෙනසිලා විනාශ වෙලා යනවා. ඒ වගේම තමයි අපකීර්තිය පැතිරෙනවා. ඒ වගේම මේ ජීවිතයේ රෝගාබාධ ආදී නොයෙකුත් දේවල් වලට ගොදුරු වෙන්න වෙනවා දිට්ඨ ධම්ම වේදනියම. ඊළඟට මුලා වෙලා කලුරිය කරනවා. දුස්සීල පුද්ගලයන්. ඒ වගේම මරණින් මත්තේ අපාගත වෙනවා. හරිද? එතකොට සියලු භෝගස්කන්ධයන් රැකෙනවා සිල් රකින්න කෙනාට. ඒ වගේම නොමුලාව කාලක්‍රියා කරන්න පුළුවන්කම ලැබෙනවා. ප්‍රමෝදය ඇති වෙනවා, ප්‍රීතිය ඇති වෙනවා. මේ හැම දෙයක්ම සතර අපාය ළඟින්නට වෙන්නේ නැහැ.
ජීවිතයේ ලබාගත හැකි ඉතාම ඉහළම ඉහළ තත්ත්වයකට පත්වෙන්ට පුළුවන් සංසාරික ජීවිතය සුවපත් භාවයටත් හේතු වෙනවා. ලොකු හේතුවක් වෙන. ඒ විතරක් නෙවෙයි චිත්ත සමාධිය වර්ධනය කරගන්නටත් ඒ සමාධිය තුළින් ලෝකය අවබෝධ කරගන්න ලෝකය ඉක්මවා යන ලෝකය ඉක්මවා යන කියලා කියන ලෝකෝත්තර තත්වයකට පත්වෙන්ට පුළුවන් ඉහළ අවබෝධයකට පත්වෙන්ට හේතු වෙනවා මේ සීලය තුළින් ලැබෙන සමාධිය තුළින් ලැබෙන ප්‍රඥාව. සහනයෙන් ජීවත්වෙන සමුතුරිත මනුස්සයෙක් විදිර ජීවත් වෙලා ගන්න හුස්ම පවා සුවදායකව ගන්නට තමන්ට හැකියාවක් ලැබෙන අවසාන කාලෙකද මේ සිල් කඩන පිරිස්. එයාලට යමක් තේරුණාට පස්සේ අවසාන කාලයකදී එක්තැන් වුණට පස්සේ සිල් කඩාගන්නට බැරිවෙනකොට තමයි කල්පනා වෙන්න. කොච්චර මගේ අතින් සිල් කැඩනොද අපරාධි කියලා. ඒවා ඔක්කොම වලක්ව ගන්නට තිබ අවස්ථා කියලා. එතකොට වෙන්ඩෝන දෙ වෙලා ඉවරයි. වෙන්ඩෝන හරිය වෙලා ඉවරයි කියන්න අප පින්නත්න විපාක ලැබෙන ආකාරයට ඔක්කොම සකස් වෙලා එතකොට අවසාන කාලය හරි භයානක කාලයක්. භයාන කාලයක් කියන්නේ මගේ මරණින් මත්තේ මට භයානක තැනක උපත්තිය ලබන්ඩ සිද්ධ වෙනවා කියන බය මිස්ත්‍රිතව ලෙඩ ඇඳේ ඉන්ඩ වෙනවා. සරණකට පිහිටකට කවුරුවක්වත් නෑතකොට අවසාන මොහොත වෙනට ඇස්පේෙන් නැතු යනවා කං හැන්නැතු යනවා මේ මොහොත වෙනකොට මේ ලෝකයේ මට පිහිටට හිටපු සියලුම විදායක නිලධාරෙන්ටික නැතු යනවා. ආරක්ෂක නිලධාරෙන්ටිකත් නැතු යනවා. ඥාතීන්ටිකත් නැතු යනවා. දරුවොත් නැතු යනවා. දෙමවපියොත් නැතු යනවා. ඔක්කම වෙරයි. එකතු කරගත්ත හොරකං කරගත්ත ධනය තියෙනවනම් ඒවටත් පිහිට වෙන්ඩ බැරිවෙනවා. කොහොමහරි කරලා ගොඩනගාගත්ත බලය තියෙනවනම් ඒවටත් පිහිට වෙන්ඩ බැරිවෙනවා. අන්නේ වෙලාවට සීලය රැකලා තිබ්බොත් නිවැරදිව ජීවත් වෙලා තිබ්බොත් සිනහ මුහසු මුහුණින් මේවට මුණ දෙන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒවා ඔක්කෝම නැවතවාරයක් හිතන්ට ඒකයි සීලය ධනය කියලා කිව්වේ සීලේ ධනයක් කියලා කිව්වේ අපි හෙට දවසෙත් බලමු තවත් මොනවද අපිට ධනයක් වසයෙන් ලැබිලා තියෙන්නේ බුද්ධ ශාසනයේ කියලා. ඉතිං ශ්‍රද්ධාව සීලය දෙක ධනයක් කරගෙන මේ වනුට අපි සාකච්ඡා කරපු කරුණු අනුව මේ ජීවිතය ඒ ධනයෙන් පෝෂණය කරගෙන ඒ ධනය දායාද කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සුපත් කරගෙන උතුම් යහපත සිද්ධ කරගන්නට හැම දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කරමි ප්‍රාර්ථනා කරනවා හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි. ඉතින් අද දවසේත් අපේ පින්නත්න නිවසේදල ධර්මය ශ්‍රවණය කරපු ඒ පින්නන්ත පිරිසට ඒ ධර්මය ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙන්නේ අපේ ජයමග කාර්ය මණ්ඩලයෙහි ඒ සත්ක්‍රියාවන් හේතුවෙන්. ඉතින් ඒ පින්නන්ත දරුවන් වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු පුංචි හෝ දුක්කරදරයක් සිද්ධ නොවේවා කායික මානසික සුවතාවය ලැබේවා මේ ව්‍යසනකාරී තත්ත්වයන් වලදි කිසිදු රෝග පීඩාවකට පත් නොවී නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඊට නොදවෙනි කාර්යභාරයක් සිද්ධ වෙන්නේ කල්යාණ මිත්‍ර දායකත්වය ලබා දෙන පින්වන්ත පිරිස විසින්. ඉතිං ඒ වෙනුන්ට ප්‍රාර්ථනා කරමු ලබා දෙන කල්යාණ මිත්‍ර දානය හේතුකොටගෙන සසර වසන තාකල් කිසිදු පාප මිත්‍ර ඇසුරකට පත් නොවේවා කල්යාණ මිත්‍රාස්තය නිබඳව නිරතුර ලැබේවා වසානයේදී උතුම් නිවනින් සැනසේවා කියල ප්‍රාර්ථනා කරනමු. ඉතින් අද දවසේ කල්යාණ මිත්‍ර දායකත්වය වසයෙන් සඳහන් කරලා තියෙන්නේ. නුගේගොඩ මිරිහාන එදිරිසිංහ පාර අංක 72 ලිපිනේ පදිංචි. නුගේගොඩ මිරිහාන එදිරිසිංහ පාර අංක 72 ලිපිනේ පදිංචි පත්මිනි අතු කෝරාල ලංකිකා චතුරාංගෙනී චතුරිකා ලක්මාලී යන ඇවිසින් කියලායි සඳහන් කරලා තියෙන්නේ. පත්මිනි අතුකෝරාල ලංකිකා චතුරාංගනී චතුරිකා ලක්මාලි කියන පිරිස විසින්. 2021 වන දිනට පරලෝසපත් වී වසර 8ක් සම්පූර්ණ වන ප්‍රේමසිරි කොටගේදනය මහතාට පුණ්‍යනමෝදනා කරන්නටත් පියසේ අතුකෝරාල ඩොටි අතුකෝරාල මවට සහ පියාට පුණ්‍යනමෝදනා කරන්නටත් කේජි චාර්ලිස් HD මැගිනෝනා නැන්දනිය සහ මාමණ්ඩිය ඇතුළු මියගිය සියලු ඥාතීන්ට පුණ්‍යනමෝදනා කිරීම පිණිසත් මේ ධර්ම
දානය හේතු වේවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම දේශකයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට චිරජීවනයේ දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ජයමග කාර්ය මණ්ඩලයට දීර්ඝායුෂ ලැබේවා, නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා. ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම උතුම් ධර්ම අවබෝධය සඳහා හේතු වේවා කියන අරමුණින් ධර්ම දේශනාවේ දායකත්වය දරන පත්මිනී අතුකොරල්, ලංකිකා චතුරාංගනී, චතුරිකා ලක්මාලි කියන පිරිසටත් අපි පුණ්‍ය අනුමෝදනා කරමු. ඒ පිරිස ඇතුළු සුජීවත්ව වාසය කරන වෙනුවෙන් සුජීවත්ව වාසය කරන හැම දෙනාටමත් නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා, දීර්ඝායුෂ වේවා. මේ ව්‍යසනකාරී තත්වයේදී කිසිදු රෝග පීඩාවකට පත් නොවී සුවදායකව වාසය කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ වගේම අවසානයේදී උතුම් ධර්ම අවබෝධය සඳහාම හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.